ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට SLT 4G වෙතින් දැන් Pure TV නරඹන්න. ඉදිරියටම ගෙන යන SLT 4G. අලුත් Vip Extra Anti Smell Lemon Mint බලයයි තද දුගඳ සුන් කරයි. අයිබෝවන් ඔබෙක් වන්නේ අද දෙරන මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් ප්‍රවෘත්ති ආරම්භයට පෙර අවධානය ශීර්ෂ පාඨ වෙත. පාස්කු ප්‍රහාරය එල්ලවන බව පෙරදින බුද්ධ්‍යංශය නිශ්චිතවම දරුන් දුන් බවට ජනාධිපති කොමිසමේදී හෙළිවේ. එරට COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 1877ක් දක්වා ඉහළ යයි. ආගමික ස්ථානවලට එක්රැස්වීමට ජනතාවට අද සිට අවසර. කොළඹ නිදහස් චතුරාශ්‍රය අසල මලසිරුරක් මේ යාමට හේතුව අනාවරණ නොවේ. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. මෙරට COVID-19 වෛරස ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1877 දක්වා ඉහළ ගොස් තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ඊයේ දිනේ හඳුනාගත් ආසාදිතයින් 8 දෙනාම නාවික හමුදා සමාජිකයින් බවයි. ඊයේ දිනේ හඳුනා ගැනුණු කොවිඩ් ආසාදිතයින් 8 දෙනාම නාවික හමුදා සමාජිකයන්. ඔවුන් යක්කච්චි මුලතිව් සහ විදත්ත ඵලයේ නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය සඳහා යොමු කර සිටි පිරිසක්. ඒ අනුව මෙතෙක් වාර්තා වූ සමස්ත ආසාදිත නාවික හමුදා සමාජිකයින් ගණන 882ක්. ඔවුන් අතරින් තවත් 7 දෙනෙකු සුවය ලබා පිටව යාමත් සමග සුවය ලැබූ සමස්ත නාවික හමුදා සමාජිකයින් සංඛ්‍යාව 657ක්. පසුගිය සතිය පමණ කාලය තුළ COVID-19 රෝගීන් අඩුවෙන් වාර්තා වීමක් පැහැදිලිව පෙන්눔 කරනවා. ඒ වගේම නාවික හමුදාවේ තත්ත්වය සලකා බැලුවොත් ඒ ඇත්ත වශයෙන්ම තා හොඳ තත්ත්වයකට පැමිණෙමින් පවතිනවා. මේ අනුව ඊයේ දිනේදී වැලිසර නාවික හමුදා පරිශ්‍රයේ 1290ක් නිවෙස් බලා පිට කිරීම සඳහා හැකියාව තියෙනවා. ඒ වගේම නිරෝධායන මධ්‍යස්ථානවල සිටින නාවික හමුදාවේ උදවිය 3000කට අධිකයි. එම සංඛ්‍යාවෙන් 622ක් නිවෙස් බලා යැවීමේ හැකියාවක් තියෙනවා. අද වන විට මෙරටින් හඳුනා ගැනුණු සමස්ත COVID-19 ආසාදිතයින් ගණන 1877ක්. සමස්ත ආසාදිතයින් අතරින් 919 දෙනෙකු නාවික හමුදා සමාජිකයින් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් වනවා. එය 48.9%ක්. විදේශයන්ගේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගත් ආසාදිතයින් ගණන 645ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර එහි ප්‍රතිශතය 34.36ක් වනවා. දේශීයව හඳුනාගත් සෙසු ආසාදිතයින් 313 දෙනා ප්‍රතිශතයක් ලෙස 16.68ක්. මේ අතර පිලිපීනයේ මැනිලා නුවර නැදී සිටි ශ්‍රී ලාංකිකයන් 223 දෙනෙකු ඒ රාත්‍රියේ දිවයිනට පැමිණියා. ඒ අතරට නාවිකයන් 113 දෙනෙකු අයත් වන අතර අදාළ පිරිස PCR පරීක්ෂණයට ලක් කිරීමෙන් අනතුරුව එහි වාර්තා ලැබෙන තෙක් ගුවන්තොටුපළාවට හෝටල් කිහිපයක් වෙත යොමු කර තිබෙනවා. මේ අතර ජපානයේ නරිටාහි රැඳී සිටින ශ්‍රී ලාංකික නාවිකයන් 2 දෙනෙකු අද දිවයිනට පැමිණියා. ශ්‍රී ලංකාවේ එතෙර සිටින උදවිය ගෙන්වා ගැනීම සඳහා වැඩසටහන ඊයේ දිනේත් නැවත සකස් කරනු ලැබුවා. මේ අනුව දිනක් හැර දිනක් වගේ මේ ගුවන් යානා යවා සිරවී සිටින සීරුතාවෙන් සිටින අය සඳහා වැඩි ප්‍රමුඛතාවයක් රජය විසින් ලබා දෙනු ලබනවා ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමේදී. මේ අතර ආගමික ස්ථානවල පුද්ගල එක්රැස්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය පනවන සීමාවලට යටත්ව අද සිට අවසර හිමි වනවා. ඒ අනුව පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා කරගනිමින් ඕනෑම ආගමික ස්ථානයකට රැස් විය හැකි උපරිම සංඛ්‍යාව 50 දෙනෙකුට සීමා වනු ඇති. එතරම් පිරිසකට ඉඩකඩ නොමැති ආගමික සිද්ධාස්ථානවල සාමාන්‍යයෙන් එම භූමියේ රැඳී සිටිය හැකි සංඛ්‍යාවෙන් අඩකට පමණක් එක් අවස්ථාවකදී රැඳී සිටීමට අවසර හිමි වනවා. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව අනුරාධපුර අටම ස්ථානය අද සිට සදහැවතුන්ට විවෘත වුණා. කල්පතු සමාගමක සේවකයින් පිරිසකගේ පහරදීමකින් මියගිය ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝධරත සංගමේ සභාපති සුනිල් ජයවර්ධන මහතාගේ දේහය ඒ රාත්‍රී කැස්බෑවේ පිහිටි ඔහුගේ නිවසට රැගෙන ආවා. දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන ඉරිදා බොරලස්කමු පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.
කල්බදු සමාගමක සේවකින් පිරිසකගේ අමානුෂික පහරදීමෙන් ලංකා ස්වයන් රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝධ රථ සංගමේ සභාපති සුනිල් ජයවර්ධන මහතා මියගියේ පෙරේදා පස්වරුවේදී. සුනිල් ජයවර්ධන මහතාගේ දේහය අද අලුයම කැස්බෑව තානායම පාරේ පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙන එනු ලැබුවා. මේ යන විට 53 වන වියේ පසු වූ සුනිල් ජයවර්ධන මහතා තිදරුපියෙක්. දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන ඉරිදා බොරලැස්කමුව පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. මිනිස්සුන්ගේ ප්‍රධාන ප්‍රශ්නයක් වෙලා තියෙන ලීසින් කියන දේ වෙනුවෙන් කච්චර කාලයක් එයා ජනාධිපතිතුමාට අගමැතිතුමාට Facebook වලින් මාධ්‍ය වලින් එයා කිව්වා මේ ප්‍රශ්නෙට මැදිහත් වෙන්න මේ වගේ දේවල් වෙනවා ප්‍රශ්න ඇති වෙනවා කියලා කිව්වා. ඒත් කිසි කෙනෙක් මේක දිහා බැලුවේ නැහැ. සහනයක් දෙනවා වටේ සහනේ නැති වෙලා ගිහිල්ලා ප්‍රශ්නයක් ඇති වෙච්ච නිසා අන්තිමට මේකේ පිල්ලක්ුනේ මගේ මහත්තයා. ඒකේ පාඩුව මටයි මගේ දරුවන්ටයි මගේ පවුලටයි. ඒක නිසා මගේ පවුලට මගේ දරුවන්ට මේකෙන් සාධාරණයක් ඉෂ්ට වෙන්න ඕනේ මේ ලීසින් කියන එකට රජයේ මැදිහත් වෙලා හරි ක්‍රියාමාර්ගයක් අරගන්න ඕනේ. සුනිල් ජයවර්ධන මහතා අමානුෂික අයුරින් මහමග ඝාතනය වන්නේ පහරදීම සිදු කළ කල්බදු සමාගම විසින් සිය සංගමේ සමාජිකයෙකුට අයත් ත්‍රිරෝධ රථයක් පැහැරගෙන යාම පිළිබඳව සාකච්ඡා කිරීමට ගිය අවස්ථාවේදී චන්මිල් ඉන්වෙස්ට්මන්ට් පුද්ගලික සමාගම නම් මෙම කල්බදු සමාගම මහරගම ඇඹුල්දෙණිය ප්‍රදේශයේ පිහිටා තිබෙනවා. එම කල්බදු සමාගම මහ බැංකුවේ ලියාපදිංචි වී නොමැති බවත් පසුව අනාවරණ වුණා. කුලිසින්නක්කර ගිවිසුම් වල 75%ක් මුදල් ගෙවලා තිබෙනවා නම් ඒ ගිවිසුමේ කිසි අවස්ථාවක ඒ අදාළ ආයතනයට ඒ වාහනය සීසර්ස්ලා නමින් හඳුන්වන පුද්ගලයන් ලවා ඒ වාහනය පැහැරගෙන යන්න හැකියාවක් නැහැ. කල්බදු ගිවිසුම් වල නම් වාරික 3ක් ගෙවන්න අවස්ථාව පැහැර හැරියොත් කළ යුතු දේ තමයි ඒ පිළිබඳව ඒ අදාළ පුද්ගලයාට ලිඛිතව දැනුම් දීමක් කරන්න. ඊට පසු දින 14ක කාලයක් තුල ඒ ගිවිසුම අවලංගු කරන බව ඒ අවස්ථා දෙකේදීම සඳහන් කරනවා. එසේ ලබා ගැනීමේදී නීතිය සීමාව ඉක්මවලා ගිහිල්ලා වාහන රැගෙන යන්න බෑ. මාසික වාරික ගෙවන්න බැරි වෙච්ච අයට විශේෂ සහන දෙන්න කියලා රජය විසින් ප්‍රකාශ කරලා තියෙනවා. ඒ නිසා කවුරු හරි ඒකට විරුද්ධව කටයුතු කරලා ඒ පොලිය සියල්ලම තුරත් කරනවා නම් ඒ මාස 3ක කාලයට ඒක ඊටාම වැරදි. ඒ පිළිබඳව ඒ අයට එරෙහිව ක්‍රියා කරන්න පුළුවන්. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ විරෝධතාවයට පොලිසියෙන් කළ පහරදීම සහ විපක්ෂයේ අර්බුදය පිළිබඳව අදත් දේශපාලන වේදිකාවේ විවිධ අදහස් පළ වුණා. ජනතාවට අදහස් ප්‍රකාශ කරන්න තියෙන අයිතිය වෙනුවෙන් තානාපති කාර්යාලයට ආපු ඒ දේශපාලන පක්ෂ ක්‍රියාකාරීන් අත්අඩංගුවට අරගෙන පහර දීලා කාන්තාවන් උස්සලා විසි කරනවා හරියට කුණුමාළු කෑලි විසි කරනවා වගේ වාහන ඇතුළට. ඔන්න පොලිසියේ හැසිරීම. පන්න පොලිසියට ගොදුරු වීමම අරමුණු කරගෙන විරෝධතා ව්‍යාපාර පවත්වනකොට පොලිසියත් ඔවුන්ගේ ඒ ඌමනාව ඉටු කරන තත්වයට පත් වෙනවා. ඉතින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය සාමාන්‍යයෙන් රටේ ප්‍රවෘත්ති මවන පක්ෂයක් නෙවෙයි. ඉතින් ඔවුන් කල්පනා කරන්නේ නැති මේ වෙලාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ අසලට ගිහිල්ලා කොහොමෙන් හරි පොලිසියේ ග්‍රහණයට ලක් වෙලා ජනතා විමුක්ති පෙරමුණට වඩා රැඩිකල් වාමාංශික ව්‍යාපාරයක් හැටියට තමන්ගේ අනන්‍යතාවය බලවත් කරගන්න ගාල්ලේ අම්මලගොඩ ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායකතුමා ඉවත් වෙලා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට එකතු. තව එක්කෙනා මේ දින 55 ඇතුළත එකතු වෙලා අවසානයේ ඔය සමගි ජන බලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂයේ ඊයේද ඉතුරු වෙන්නේ කියලා ඔබතුමාලට බලා ගන්න පුළුවන්කම ලැබේ. එක්සත් ජාතික පක්ෂය කියන දැවැන්ත සම්ප්‍රදායික දේශපාලන පක්ෂයෙන් පොඩි පතුරක් තමයි ගැලවිලා තියෙන්නේ. ඉතින් පතුර ගහවෙන්නේ නැහැ. ලිත් ඇතුළත් මුදලි ගාමිණී දිසානායක පාර්ශවවලට වෙච්ච දෙයට වඩා වැඩි යමක් වෙන්න ඉඩක් නැහැ. දෙකට බෙදිලා නැහැ. සම්පූර්ණ එක්සත් ජාතික පක්ෂය 99.9%ක්ම සමාජිකයෝ ආධාරකාරයෝ ඉන්නේ බොහොම පැහැදිලිව සමග ජන බලවේගයේ සමග දුරකථනය ලකුණ සමග. රනිල් වික්‍රමසිංහ මහත්මයා තේරුම් ගන්නකොට ජනතාව අතර පිළිගැනීමක් ඇත්තෙම නැහැ කියලා එතුමාට තවදුරටත් ওই තනතුරේ ඉන්නත් බෑ. එතුමත් එක්ක ඉතුරුලා ඉන්න සුළු පිරිසත් අපිත් එක්ක එකතු වෙයි. එතුමාට කැමති දෙයක් කියන්න පුළුවන්. සත්‍ය ලෝකයා දන්නවනේ. රනිල් වික්‍රමසිංහ මහත්මයාට වෛර කරපු හැම කෙනෙකුටම එතුමා මෛත්‍රී කළා. එතුමාට වෛර කරපු හැම කෙනෙකුටම එතුමා කැබිනට් මණ්ඩලයේ ඇමතිකම් දුන්නා. මේ කුඩා කණ්ඩායමත් කොටසක් රාජපක්ෂ කඳවුරට ගොදුරු වෙයි, දින්නත් ගොදුරු වෙයි, පෙරදුනත් ගොදුරු වෙයි. මංගල සමරන මහත්මයා දේශපාලන කටයුතු ඉවත් වීම සමහර කට්ටිය මේ ගැන
තාවකාලික පොඩි වින්දනයක් ලබනවා. මංගල ඇමතුමා ඔය දේශපාලන කටයුතු වුණේ නිකන් නෙමෙයි. මැතිවරණ ප්‍රතිඵලය නිකුත් වෙන අවස්ථාව වෙනකොට මංගල ඇමතුමා දේශපාලන කටයුතු වලින් ඉවත් වුණේ ඇයි කියන එක හොඳට පැහැදිලි වෙයි. සමගි ජන බලවේගයේ මේ වෙනකොට ගාල්ල දිස්ත්‍රික්කයේ අපේක්ෂකයෙක් ඉවත් වෙලා තියෙනවා, රත්නපුර දිස්ත්‍රික්කයේ අපේක්ෂකයෙක් ඉවත් වෙලා තියෙනවා. අපිට දැනගන්න තියෙනවා ඊළඟ සති දෙකක තුනක කාලෙදී හැම දිස්ත්‍රික්කයකම වගේ අපේක්ෂකයෙක් දෙන්නෙක් සමගි ජන බලවේගයේ ඉවත් වෙනවා කියලා. දැන් ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා මේ පක්ෂයට ඡන්දෙ දෙන්න ඉන්න මිනිසුන්ට බයයි ඡන්දෙ දෙන්න. මේ මිනිස්සු කවදා කොයි වෙලාවෙ ඉවත් වෙයිද කියලා. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ලද පෙරබුද්ධි තොරතුරුවල ප්‍රහාරය එල්ල විය හැකි නිශ්චිත දිනයක් සටහන් නොවූ බව වගකිව යුතු බලධාරීන් මෙපමණ කල් සඳහන් කළද අප්‍රේල් 21 වන දින ප්‍රහාරයක් එල්ල විය හැකියයි රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා පෙර දින නිශ්චිත තොරතුරක් ලබා දී ඇති බව ජනාධිපති කොමිසම හමුවේ ඊයේ අනාවරණය වුණා. ඒ බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ දින පැය 9කට ආසන්න කාලයක් සාක්ෂි ලබා දුන් අවස්ථාවේදී කෙසේ වෙතත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කොමිසම හමුවේ සාක්ෂි දෙමින් සඳහන් කළේ ප්‍රහාරයට පෙර දින නිශ්චිත තොරතුරක් ලැබුණද ඊට පෙර බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් ලද ලිපි නිශ්චිත නො වූ දියාරු තොරතුරු බවයි. ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා සඳහන් කළේ පාස්කු ප්‍රහාරයට පෙර දින එනම් අප්‍රේල් 20 වන දින 17:47 පැයට එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සිටි රවි සෙනවිරත්න මහතාගෙන් තමන්ට දුරකථන ඇමතුමක් ලැබුණු බවයි. හෙට පාස්කු ඉරුදින සමහර විට පල්ලිවලට ප්‍රහාරයක් එල්ල වෙන්න පුළුවන්. ඒ නිසා ආරක්ෂාව වැඩි කරන්න යන පණිවිඩය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් ලබා දුන් බව නන්දන මුණසිංහ මහතා සඳහන් කළා. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එම ඇමතුමට පිළිතුර ලෙස තමන් ආරක්ෂාව වැඩි කිරීමට පියවර ගන්නම් යනුවෙන් සඳහන් කළ බවයි. කෙසේ වෙතත් එම ඇමතුම විසන්ධි වනවත් සමගම රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාගෙන් තමන්ට ඇමතුමක් ලැබුණු බවද නන්දන මුණසිංහ මහතා ජනාධිපති කොමිසමට පැහැදිලි කළා. පෙර බුද්ධි තොරතුරේ සටහන් විදිහටම ඉතාම විශ්වාසදායක තොරතුරක් ලැබිලා තියෙනවා. හෙට අප්‍රේල් 21 පල්ලිවලට සහ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයට ප්‍රහාරයක් එල්ලවන්න පුළුවන් කියලා ආරක්ෂාව සපයන්න යනුවෙන් එම ඇමතුමෙන් තමන් දැනුවත් කළ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අනාවරණ කළා. එසේම මෙම නිශ්චිත බුද්ධි තොරතුර පිළිබඳව තමන් දැනුවත් කරන ලෙස රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාට උපදෙස් දී තිබුණේ එවකට පොලිස්පතිවරයාව සිටි පූජිත් ජයසුන්දර මහතා බවත් එම තොරතුර පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් විශේෂ කාර්යබාලකාය දැනුවත් කරන ලෙස පොලිස්පතිවරයා නිලන්ත ජයවර්ධන මහතාට දැනුම් දී තිබූ බවත් මුණසිංහ මහතා ජනාධිපති කොමිසම හමුවේ කියා සිටියා. කෙසේ වෙතත් එම තොරතුරු තුළ නිශ්චිත භාවයක් ගැබ්ව තිබූ බැවින් එය තහවුරු කර ගැනීම සඳහා තමන් රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයාගෙන් වැඩිදුර තොරතුරු විමසූ බවද මුණසිංහ මහතා පැවසුවා. එයනෝ මෙම ඇමතුම ලද ත්‍රස්ත ප්‍රහාරය සිදු කිරීමට පෙර දින වූ අප්‍රේල් 20 වන දින වන විටත් සහරාන් හෂීම් ඇතුළු කණ්ඩායම විසින් කර තිබූ පෙර පුහුණුවක් පිළිබඳව රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා දැන සිටි බවත් ඒ ඔස්සේ හෙට දින ප්‍රහාරයක් සිදු විය හැකිය යන නිශ්චිත තොරතුරු ලබා දුන් බවත් මුණසිංහ මහතා අනාවරණ කළා. මෙහිදී ජනාධිපති කොමිසම නන්දන මුණසිංහ මහතාගෙන් ප්‍රශ්න කළේ ප්‍රහාරයක් පිළිබඳ මෙවැනි නිශ්චිත තොරතුරක් ලැබී තිබියදී ඔබගත් පියවර මොනවාද යන්නයි. එයට පිළිතුරු දෙමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ තමන් යටතේ සිටි බස්නාහිර පළාතේ පොලිස් දිසාභාර නියෝජ්‍ය පොලිස්පතිවරුන් සිව් දෙනා මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට තමන් පියවර ගත් අතර තම බල ප්‍රදේශයේ වැඩිම කතෝලික පල්ලි ගණනක් ඇති මේගම කොට්ටාශය බහර නිලධාරියාටද පල්ලිවල ආරක්ෂාව තර කරන ලෙස විශේෂයෙන් උපදෙස් දුන් බවයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කාදිනල් හිමිපාණන් දැනුවත් කිරීමට පියවර නොගත්තේ මන්ද යනුවෙන් කොමිසම නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් මුණසිංහ මහතා සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීම තම වගකීමක් නොවන අතර තමාට ඉහළින් සිටි පුද්ගලයින් ඒ සම්බන්ධයෙන් කාදිනල් හිමිපාණන් දැනුවත් කර පාස්කු ඉරුදින දේව මෙහෙයන් අවලංගු කිරීමට පියවර ගත යුතුව තිබූ බවයි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාගෙන් ජනාධිපති කොමිසම කළ පැය 9කට ආසන්න සාක්ෂි විමසීම ඒ රාත්‍රියේ 7ට පමණ අවසන් වූ අතර ඉන් අනතුරුව එවකට පොලිස් රථවාහන සහ මාර්ග ආරක්ෂණ දිසාව බහරව සිටි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නා.
එහිදී සිය සාක්ෂි ලබා දෙමින් අජිත් රෝහණ මහතා සඳහන් කළේ එකුත් වසරේ අප්‍රේල් 10, 11 සහ 12 යන තෙදින තුළ කොළඹ දිසාව බහාර නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා නිවාඩු ගොස් සිටි බැවින් තමන් ඔහු වෙනුවෙන් රාජකාරී ආවරණය කළ බවයි. ඒ අනුව සහරන් ඇතුළු පිරිසක් ප්‍රසිද්ධ කතෝලික පල්ලිවලට සහ ඉන්දිය මහකොමසාරිස් කාර්යාලයට ප්‍රහාරයක් එල්ල කළ හැකි බවට වූ තොරතුරක් කොළඹ දිසාව බහාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට ලැබුණේ එම වසරේ අප්‍රේල් මාස 11 වන දින පස්වරුවේ බවයි. කෙසේ වෙතත් එහි සඳහන් තොරතුරු වැදගත් බව හැගී ගිය නිසාම තම සටහනක්ද යොදා තමාගේ පහළ නිලධාරීන් වූ කොට්ටාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ට මෙම තොරතුරු යොමු කළ බව ඔහු වැඩිදුරටත් කියා සිටියා. කෙසේ වෙතත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ මෙම ලිපිය බුද්ධි තොරතුරක් ලෙස බොහෝ දෙනා අර්ථකථනය කළද එහි තිබූ තොරතුරු දියාරු කිරීම නිසාම එය බුද්ධි තොරතුරක් ලෙස තමන් නොදකින බවයි. මෙම ලිපියේ ප්‍රහාරයක් සිදුවිය හැකි බව සහ සැකකටයුතු පුද්ගලයන්ගේ නම් කිහිපයක් සඳහන්ව තිබුණද එහි පහළ දක්වා ඇති මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැති බැවින් සහ තවදුරටත් රහසිගතව පරීක්ෂණ කරන්න යන වාක්‍ය හරහා මෙම තොරතුරේ ඇති නිශ්චිතභාවය දියාරු කර ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පැහැදිලි කළා. ඔහු වැඩිදුරටත් කියා සිටියේ පොලිස්පතිවරයා විසින් for necessary action යන වචනය යෙදීමෙන් පවා මෙම තොරතුරේ වටිනාකම දියාරු කර ඇති බවයි. මෙම තොරතුරේ තිබූ වටිනාකම පොලිස්පතිවරයාට පෙනී ගිය නම් ඔහු කළ යුතුව තිබුණේ ත්‍රස්තවාදී පිළිබඳ විමර්ශනය කිරීමට විශේෂයෙන් පිහිට වූ ත්‍රස්ත විමර්ශන කොට්ටාශයට මේ යොමු කිරීම බව පෙන්වා දුන් අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළේ එවකට පොලිස්පතිව සිටි පූජිත් ජයසුන්දර මහතා එවැනි ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි. ජපානයේ ප්‍රමුඛතම තීන්ත දැන් එස්ලෝන් නිවසින් කන්සයි එස්ලෝන්. බහුලව රියානතුරු වාර්තා වන වංගුවක් පිළිබඳව කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ කොළතැන්න ප්‍රදේශයෙන් වාර්තා වනවා. මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු එම ස්ථානයේ සිදු 68 වන අනතුර පසුගියදා වාර්තා වුණා. මේ ඔබ දකින්නේ කොළඹ බණ්ඩාරවිල ප්‍රධාන මාර්ගයේ කොළතැන්න දුම්රිය හරස් මාර්ගය. බැවුම සහිත මාර්ගය සහ දුම්රිය හරස් මාර්ගයත් සමගින් හමුවන එස් හැඩති වංගුව නිසා මෙම ස්ථානය අනතුරු බහුල වශයෙන් සිදුවන ප්‍රදේශයක්. 2006 වසරේදී මාර්ගයට කාපට් යොදා සංවර්ධනය කිරීමත් සමග මේ දක්වා මෙම ස්ථානයේ රියානතුරු 68ක් සිදුව තිබෙනවා. මෙලෙස අනතුරට පත්වන වාහන අසල දුම්රිය මාර්ගයේ දිගේ මෙන්ම මාර්ගයේ පහළ පිහිටි මෙම නිවස මතටද අවස්ථා කිහිපයකදී පෙරළී තිබෙනවා. අධික බරක් ප්‍රවාහනය කරන වාහන මෙලෙස බහුල වශයෙන් අනතුරට පත්වන්නේ එම ස්ථානයේදී රථයේ පාලනය රියදුරු අතින් ගිලිහී යාමෙන්. මේ අතර පසුගිය දසවරදාද කොළඹ සිට බදුල්ල දක්වා කුළුබඩ ප්‍රවාහනය කළ ලොරි රථයක් මෙම ස්ථානයේදී අනතුරට පත්වනවා. අනතුරින් රථයේ ගමන්ගත් කිසිවෙකුටත් හානියක් සිදුව නැහැ. මම නම් හිතන්නේ රියදුරන්ගේ වාහන මේ හරියාකාරව මේ පරීක්ෂා කර බලා එන්නේ නැති එක තමයි මට නම් හිතෙන වැඩිම දේ. රියදුරන්ගෙන් ඉල්ලන්නේ වාහන හරියට තියනවද නැද්ද කියලා බලලා ඉවරලා ධාවනයට සුදුසුදු නැද්ද කියලා බලලා ධාවනය කරන්න කියලා. එම ස්ථානයේ පවතින අධික බෑවුම් තත්ත්වය නිසා සහ මේ දුම්රිය හරස් මාර්ගය නිසා තාක්ෂණික වශයෙන් යම් ගැටලු තත්ත්වයක් තියෙන්න පුළුවන්. ඉදිරියේදී ඒ සඳහා කටයුතු විශේෂඥ තාක්ෂණික දැනුම පාවිච්චි කරලා වැඩිදියුණු කිරීමට සැලසුම් කරනවා. දැන් තවත් පුවත් කිහිපයක්. කොළඹ නිදහස් චතුරස්‍රය ආසන්නයේ තිබී මලසිරුණක් සොයාගෙන තිබෙනවා. මියගොස් ඇත්තේ රාජගිරිය ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි පුද්ගලයෙකු බවට හඳුනාගෙන තිබෙනවා. මේ යාමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් කුරුදුවත්ත පොලිසිය විමර්ශන සිදු කරනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුත් යසෝද රංගේ බණ්ඩාරට අයත් සුඛෝපභෝගී මෝටර් රථයක් ආනමඩුව තෝනිගල ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ අනතුරට ලක්ව තිබෙනවා. පොලිසිය පවසන්නේ අදාළ සුඛෝපභෝගී මෝටර් රථය ආනමඩුවේ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබෙදී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි වැලි ප්‍රවාහනය කරන ටිපර් රථයක ගැටී ඇති බවයි. අනතුර සිදුවන අවස්ථාවේදී හිටපු මන්ත්‍රීවරයාගේ පුත්‍රයාද රථය තුළ සිට ඇති අතර ඔහු රියදුරු අසුනට යාබද ඉදිරිපස අසුනේ ගමන් කර ඇති බව පොලිසිය සඳහන් කළා. සියල්ලට පෙර මිනිස්කම පෙරදරි කරගත් මනුස්සත් දෙරණ ආරම්භ කළ මුඛ ආවරණ මිලියනයක් නොමිලේ බෙදාදීමේ ජාතික ක්‍රියාන්විතය අද පස්වන දිනටත් ක්‍රියාත්මකයි. COVID-19 වෛරස් අවදානම පවතින පසුබිමක මෙරට ජනතාවගේ සුරක්ෂිතතාවය වෙනුවෙන් මුඛ ආවරණ මිලියනයක් නොමිලේ බෙදාදීමේ වැඩසටහන පසුගියදා ආරම්භ කළා. මුඛ ආවරණ පැළඳීමේ වැදගත්කම පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සහ ඒවා නොමිලේ බෙදාදීම මේ අර්ථයේ සිදු කරන අතර අද දිනේදී දෙවැනි පොදු ස්ථාන රැසකදී මුඛ ආවරණ බෙදා හැරීම සිදු කෙරුණා. යනු ලේක් හවුස් ආයතන ඉදිරිපිට සහ යාවට ප්‍රදේශයේදී මනුසත් දෙරණ අපි මුඛ ආවරණ නොමිලේ ලබා දීම අද සිදු කළ අතර ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් ආයතන ඊට එක්ව සිටියා.
මෙතර මනුසද්දරන ආරම්භ කළ මෙම ජාතික ක්‍රියාන්විතයට සිය දායකත්වය දක්වමින් කනෙක්ට් 2012 තරුණ සංවිධානය මගින් මුඛ ආවරණ තොගයක් අද පරිත්‍යාග කළා. මෙලෙස අප සමග එක්ව මෙම ජාතික ක්‍රියාන්විතයට දායක වීමට ඔබත් කැමති නම් මෙම දුරකථනය ඔස්සේ අප අමතන්න. 0.77 466 488. එසමගින් ප්‍රවෘත්ති අවසන් සුබ දවසක්.